හදවතට කවදාවත් කාන්දමක් වෙන්න දෙන්න එපා. මොකද ඒ හදවතේ ඇවිත් වදින්නේ දුක වේදනාව පසුතැවිලි විතරක්ම හින්දා. හදවතට කවදාවත් මලක් වෙන්න දෙන්න එපා. මොකද මහ වැස්සකදී සුළඟකදී පවා ඒ මල නටුවෙන් ගිලිහෙන්න පුළුවන් හින්දා. හදවතට කවදාවත් පාට තවරපු සිතුවමක් වෙන්න දෙන්න එපා. මොකද පුංචි වතුර බින්දුවකින් පවා ඒ පාට හේදිලා යන්න පුළුවන් හින්දා. හදවතට හැම වෙලාවෙම කළු ගලක් වෙන්න ඉඩ දෙන්න. මොකද දුක කඳුළුෙහි වැදුනත් කුඩු වෙලා විසි වෙලා යන හන්දා. ඒ ගලේ ඇඳපු සිතුවම් කිසි දෙයකට මැකින් නැති හන්දා. හදවත ගලක් වුණත් එහි සියුම් දියපාරවල් තියෙනවා කියලා හැමෝටම පේන්නේ නැති හන්දා. ජීවිතේ සමහර වෙලාවට ළඟින්ම හිටපු අය නැති වෙච්ච ඒ නැතිවීම හින්දා ජීවිතේ සමහර අවස්ථාවලදී වැටිච්ච ඒ වැටීම් එක්ක ජීවිතේ ජයගත්ත සමහර වෙලාවට ජීවිතයේ තිබ්බ සියලුම අපේක්ෂාවන් බිඳ වැටුණත් ඒවට සතුටින් මුහුණ දීපු සමහර ප්‍රශ්න කාලයට බාර දීලා ජීවිතේ ඉස්සරහටම ගියපු මේ උපේක්ෂාවේ කතාවයි. අපි උපේක්ෂා ගැන කතා කරොත් මීට අවුරුදු 15කට 16කට කලින් උපේක්ෂා කියලා කියන්නේ අම්මා තාත්තා මල්ලි එක්ක සතුටින් ගියපු චරිතයක්. ඒ වගේම ඒ සතුටින් තිබ්බ කැදැල්ලට කන කොකා හඬනවා දවසක. ඒ තමයි මීට අවුරුදු 15කට කලින් හදිස්සියේ ඇගේ පියා මිය යනවා. පස්සේ ගෙදරට තිබ්බ එකම ආදායම නැති වෙනවා. එයාත් ඇගේ පුංචි මල්ලිත් ජීවත් කරවන්න ඇගේ අම්මා පස්සේ මහ පොළොවත් එක්ක සටන් කරනවා. පොඩි කාලේ ඉඳන්ම උපේක්ෂාවයි මල්ලිවයි ජීවත් කරවන්න අම්මා විඳපු දුක් උපේක්ෂා දැක්කා. අම්මගේ දුක එයාට දැනුණා. ඒ හින්දා අම්මා ගැන පොඩි කාලේ ඉඳලම ඇගේ හිතේ ලොකු ගෞරවයක් සහ ආදරයක් තිබ්බා. මෙහෙම කාලේ කෙමෙන් ගලාගෙන යනවා. හැබැයි උපේක්ෂා කියන්නේ නම් පාසල් අවදියේ දක්ෂ ශිෂ්‍යෙක් නෙමෙයි. ඇය විෂයන් වලට මහ ලොකු දක්ෂකමක් දැක්ුවේ නැහැ. ඇය දක්ෂ එකම දෙයකටයි. ඒ තමයි සින්දු කියන්න. ඇයට අපූර්ව හැකියාවක් තිබ්බා. ඇගේ ගායන හැකියාව සමහර අයගේ යාළුවන් කියන විදිහට ගුරුවරු කියන විදිහට ඒක උපතින්ම ආපු දෙයක්. ඇගේ කටහඬට පුළුවන් තව කෙනෙක්ව අඬවන්න. ඒ තරම් ඇයට මිහිරි කටහඬක් තිබ්බා. මොනවද ළමයෝ තමුසෙට පුළුවන් කොහොම හරි උඩකට නැගලා සින්දුවක් කිව්වම තමුස හිතන් ඉන්නේ රුක්මනී කියලාද? වෙන මුකුත් නොකර සින්දුවක් විතරක් ලොකු කරන් හිටියොත් තමුන්ට වෙන්නේ පාර සින්දු කියන්න. අනිත් දවසේ දෙන ඉස්කෝලේ වැඩ ටික හොඳට කරනවා. දෙන වැඩ ටික හොඳට කළා මේවත් ඉගෙන ගන්නවා තැනකට යන්න ඕන. දැන් ගිහින් වාඩි ගන්නවා. මේ තමයි උපේක්ෂාව වෙනස් කරපු මීට අවුරුදු 13කට කලින් දවසක පන්තියේ ගණිත බාර ගුරුතුමිය කියපු වැඩ ටික කරන් ආපු නැති හින්දා ඇයට ගුරුතුමියගෙන් අහන්න ලැබුණු වචන ටික. මේක තමයි ඇයි කියන විදිහට ඇගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වෙලා තියෙන්නේ. ඇයට ගණිතයේ උගන්වපු ගුරුතුමියගෙන් බැනුම් අහලා ඇය පොතත් අරගෙන ගිහිල්ලා පන්ති පිටිපස්සෙන් පීලේ වාඩි ගන්නේ ඇස්වල කඳුළු පුරවගෙන. ඇය මීට කලිනුත් ගුරුවරුන්ගෙන් බැනුම් අහලා තියෙනවා මේ විදිහටම. හැබැයි කවදාවත් ඇයට එදා දැනුණු ෆීලින් එක කවදාවත් දැනෙලා තිබුණේ නැහැ. එදා ඇය ගෙදර ගිහිල්ලත් ඇය නිදා ගන්න හැදුවත් ඇයට කොයි වෙලෙත් මතක් වෙන්නේ එදා මිස් කියපු වචන ටික. ඊට පස්සේ ඇය මෙහෙම හිතනවා. මම කවදා හරි කැමති වෙලා හිටියා ගායිකාවක් වෙන්න. හැබැයි කවදාවත් මට ඒක වෙන්න බැහැ. මොකද මට කවුරුත් උදව් කරන්න නැහැ. හැබැයි මම ඉගෙනගෙන කවදා හරි තැනකට ගියොත් මට කාගෙන් හරි උදව්වක් ගන්න පුළුවන් මේ මගේ අරමුණු වලට යන්න කියලා ඇය හිතා ගන්නවා. නමුත් ඇය එහෙම හිතුවත් ඇයට මහා ලොකු බලාපොරොත්තුවක් අරමුණක් තිබ්බේ නැහැ. හැබැයි ඔහොම කාලේ කෙමින් යද්දී ඇය වැඩවලට උද්‍යෝගිමත් වෙනවා. ඇය හැමදාම ගෙදර දුන්න වැඩ ටික ඒ විදිහටම කරනවා. ඒ වගේම ගුරුවරුන්ගෙන් නොතේරෙන දෙයක් තියෙනවා නම් මිස් මට මේක කියලා දෙන්න කියලා කියනවා. ඇය අදක්ෂම විෂය තමයි ගණිතය. ඇය පස්සේ ගණිත ගුරුතුමිය ගාවට ගිහිල්ලා හැම වෙලේම ඒ ගණිතය සම්බන්ධ ගැටලු ඇයගෙන් අහනවා. ඒ වගේම එහෙම කාලය ගලාගෙන යද්දී ඇයත් ගුරුතුමියත් අතර ලොකු සම්බන්ධතාවයක් ගොඩනගෙනවා. ඒ නිසාම තමයි ඇගේ ජීවිතය වෙනත් අතකට පෙරලෙන්නේ. කොහොම හරි කාලේ ගෙවිලා ඇගේ අපස සාමාන්‍ය පෙළ විභාගයත් ඇය හොඳින් කරලා රිසල්ට් එන දවස උදා වෙනවා.
එදා තමයි ඇගේ ජීවිතේ ඇය ගැන පුංචි හරි සතුටක් දැනුණ එකම දවස ඇගේ ජීවිතේ. මොකද ඇය සාමාන්‍ය විදිහට සාමාන්‍ය පෙළ පාස් වෙනවා. ඇය ගණිතීය විෂය තමයි අදක්ෂම විෂය වෙලා තිබ්බේ. ඒකට ඇය S පාස් එකක් තමයි ගන්නෙ. නමුත් ඇය ගැන ආඩම්බර වෙනවා. ඒ වගේම ඇයට වඩා ඇගේ අම්මා එදා සතුටු වෙනවා. මොකද අම්මා හැමදාම ඇයට කියපු කතාවක් තමයි අපි වගේ උන්ට ගොඩ යන්න තියෙන එකම දේ තමයි හොඳින් ඉගෙන ගන්න එක කියලා. ඒ හින්දාම එදා අම්මගේ ඇස් වලින් වැටෙන කඳුළු දිහා ඇය බලාගෙන ඉන්නවා. ඒ කඳුළුම ඇය ශක්තියක් කරගන්නවා උසස් පෙළ කොහොම හරි පාස් කරනවා කියලා. ඇය තෝරගන්නේ උසස් පෙළ කරන්න කලා විෂය ධාරාව. ඇය සංගීතය සහ තවත් විෂයන් දෙකක් තෝරගන්නවා උසස් පෙළ විභාගයට පෙනී සිටින්න. ඇය ඕල්වෙල් වගේ නෙමෙයි ඒ ලෙවල් වලට ලොකු මහන්සියක් දරනවා. ඇය දන්නවා අයට දැන් හිතෙනවා දැන් මම එක කඩේමක් පාස් වුණා. එදා අම්මගේ ඇස් වලින් අච්චර කඳුළු වැටුණා නම් මම කවදා හරි සරසවි වරන් හිමි කරගත්තොත් මගේ අම්මා කොච්චර සතුටු වෙයිද කියන එක විතරයි ඒ අවුරුදු දෙක පුරාවටම ඇගේ හිතේ තියෙන්නේ. ඇය උපරිම මහන්සි වෙනවා. හැබැයි අවාසනාවකට ඇය පළවෙනි පාර එක්සෑම් එකේදී ඇයට ගන්න පුළුවන් වෙන්නේ සංගීතවලට ඒ සාමාර්ථිකුත් අනිත් විෂයන් දෙකට සී සාමාර්ථ දෙකකුත් විතරයි. ජීවිතේ ඇයට මේක ගොඩක් දැනුණා. හැබැයි මෙච්චර මහන්සි වෙලා මේ තරම් දුර ආපු ගමනේදී ඇයට ජීවිතය අතාරින්න හිතුන්නේ. මෙතනින් ඇගේ අධ්‍යාපනය නවත්තන්න හිතුන්නේ. ඇය ආයි තීරණය කරනවා නැවතත් ඊළඟ වසරේ විභාග කරනවා කියලා. හැබැයි ඇයට පුංචි දුකක් තිබ්බා. ඒ තමයි පළවෙනි පාර විභාගය කරද්දී අම්මා ඇයට පන්ති කාඩ් එක ගන්න සල්ලි දුන්නේ වතු වල දළු කඩලා. ඒ දුක, ඒ වේදනාව අම්මව තව පාරක් මහන්සි කරවන්න වෙයි කියන දුක ඇගේ හිතේ තිබ්බා. ඇය අම්මට කියනවා මම ආයි ක්ලාස් යන්නේ නැහැ. හැබැයි මම අනිවාර්යෙන් මේ පාර හොඳ ප්‍රතිඵලයක් ගන්නවා ඉස්සරහට වඩා. ඒ හින්දා අම්මා මහන්සි වෙන්න එපා කියලා. ඇය ඒ හින්දාම ක්ලාස් නොගිහින් පහුගිය ප්‍රශ්න පත්‍ර පහුගිය නෝට් වලින් මේ පාර එක්සෑම් එක ගොඩ දාගන්න තීරණය කරනවා. ඇය ඊළඟ පාර A level විභාගයට සූදානම් වෙවි යද්දී එක දවසක අම්මා ගොඩක් ලෙඩ වෙනවා. ඊට පස්සේ අම්මට වැඩක් කරගන්න බැරි වෙනවා. ඒ හේතුව හින්දාම ඇය තීරණය කරනවා එක්සෑම් නොලියා ගාමන්ට් එක රස්සාවකට යන්න ඕනේ කියලා. හැබැයි අම්මා ඒට කැමති වෙන්නේ නැහැ. අම්මා කියනවා මං ගැන හිතන්න එපා. හැබැයි මේ පටන් ගත්ත වැඩේ නවත්තන්න එපා. ඔයා ගැන හිතලා A level කොහොම හරි කරන්න කියලා. අම්මගේ බලපෑම හින්දාම අම්මයි කියපු දේ හින්දාම ගෙදර අඩුපාඩු දැක දුක දැක අම්මගේ වේදනාව දැක ඇය A level එක්සෑම් එකට සූදානම් වෙනවා. ඇය එක්සෑම් එක යන්න කලින් දවසෙත් අම්මට ගොඩක් අමාරු වෙනවා. ඇය එදා එක්සෑම් ලියන්න යන්නේ අඬ. ඒ කොහොම හරි අමාරුවෙන් එක්සෑම් කරගන්නවා. ඊට පස්සේ ඇය එක්සෑම් ඉවර වෙලා ගෙදර ඉන්න කාලවකවානුව තුල ඇය ගමේ තියෙන ගාමන්ට් එකට යනවා. ගෙදර තිබ්බ සියලුම බර ඇය කරට ගන්නවා. ඒ හම්බෙන මුදල් වලින් අම්මවත් සනීප කරගන්න ඇයට හැකියාව හම්බෙනවා. කාලේ ඔහොම කෙමෙන් ගලාගෙන යද්දී ඇගේ A level රිසල්ට් එනවා. එහිදී ඇය ඒ තුනක් අරගෙන පාසලේ විශිෂ්ටතම විදියට ඇය සමත් වෙනවා සරසවි වරම් හිමි කරගෙනම. එදා තමයි නැවතත් ඇගේ අම්මව කඳුළු වලින් සනසූ දවසය. නැවතත් ඇගේ අම්මගේ ඇස්වලට කඳුළු වෙනවා ඇය වෙනුවෙන්. ඒ ඇත්තටම ඇය වෙනුවෙන් ආඩම්බර වෙච්ච කඳුළු. ඒ තමයි ඇගේ අම්මගේ දහඩිය වලට ඇය දීපු හොඳම තෑග්ග. කොහොම කාලේ ගෙවිගෙන යද්දී උපේක්ෂාට සරසවියට යන්න දවස් ලං වෙනවා. ඇය කොහොම හරි සරසවියට ගිහිල්ලා ඒ වැඩ කටයුතුත් එක්ක කාලේ ගෙවෙද්දී ඇගේ ජීවිතය වෙනස් කරන දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි ඇගේ යාළුවෙක් මාර්ගයෙන් ඇයට කෙනෙක්ව හම්බ වෙනවා. ඔහු තමයි සම්පත්. පස්සේ ඔවුන් දෙන්න යාළුවෝ විදියට කාලයක් ආශ්‍රය කරලා පස්සේ ඔවුන් පෙම්වතුන් වෙනවා. සම්පත්තු සමහර වෙලාවට ඇයට දැනෙන්නේ ඇගේ සහෝදරය විදියට, ඇගේ තාත්තා විදියට. ඒ තරම්ම ආදරයක් ආරක්ෂාවක් ඔහුගෙන් ඇයට හම්බුණා. ඇගේ සියලු වියදම් ඒ වගේම අධ්‍යාපන කටයුතු වලට යන අනෙකුත් සියලු වියදම් සහ සියලු උදව් ඔහු විසින් ඇයට ඉටු කරා. ඇගේ තියෙන බරින් ඇගේ අම්මව නිදහස් කරේ ඔහු. ආදරයයි අධ්‍යාපන කටයුතුයි සම විදිහට සතුටින් ගලාගෙන යද්දී
ඇගේ එක උපන්දිනයක් දවසේදී ඔහුගෙන් ඇයට කවදාවත් නොහිතපු තෑග්ගක් හම්බෙනවා. ඒ තමයි වයලින් එකක්. ඉස්සර ඉස්කෝලේ යාළුවෝගේ මියුසික් බඩු දිහා බලන් හිටපු. ඒ වගේම සංගීත කාමරයේ තිබ්බ වයලින් ටික අල්ල මටත් මේ වගේ එකක් තිබ්බනම් කියලා හීනමවපු උපේක්ෂක ජීවිතේ හම්බුන වටිනම තෑග්ගයක. ඔහොම කාලේ ගලාගෙන යද්දී ඇයට සරසවියට සමු දෙන්න කාලය ලැබෙනවා. ඒ සරසවියට සමු දෙන කාලය වෙද්දිත් ඇය විශාරද විභාග කරලා ඉවරයි. ඊට පස්සේ ඇගේ ජීවිතේ උටුණු පළඳින දවස උදා වෙනවා. ඒ තමයි ඇයට උපාධිය හම්බෙන දවස. එදා ඇය පැළඳි ඔටුන්න ඇගේ අම්මගේ හිස මතයි තියන්නේ. ඒ මොකද අම්මා තමයි ඇගේ පිටිපස්සේ හිටපු ඇයට හිවණැල්ලක් වෙච්ච ඇයට ජීවිතේ කියා දුන්න ඒ වගේම ඇයට අරමුණක් දීපු එකම කෙනා. එදා ඇය වගේම අම්මත් ගොඩක් සතුටු වෙනවා. ඊට පස්සේ දවසක ඇගේ ජීවිතේ ඇගේ හිත තුල තිබ්බ හැම සතුටක්ම නැති වෙන දෙයක් වෙනවා. ඒ තමයි ඇය පණ වගේ ආදරය කරපු, ඒ වගේම ඇයටත් පණ වගේ ආදරය කරපු සම්පත් ඇයට ලියුමක් කියවනවා. ඒ ලියුමේ තියෙන්නේ නංගි මට සමා වෙන්න. මම ආයි කවදාවත් ලංකාවට එයිද නැද්ද දන්නේ නැහැ. ඔයාගේ ජීවිතේ ඉස්සරහටම යන්න හැමදාම සතුටින් ඉන්න කියන වචන ටික විතරමයි. සීත හිම මත වතාවක් නිම වුණා පෙම් කතාවක් වරුත සඟවා ඔහෙලියවුණු වකී කරු පෙම් කතාවක් නැති මෙදියම පුරා හැඬුවත් දෙතැනට නින්ද නැති මෙදියම පුරා හැඬුවත් දෙතැනට වෙලා නොදැන සිටියා නොවේ නුඹ මා දිනක් එන බව අතීතය මා ළඟ තියා හිතේ තරහක් නෑ කියා අතීතය මා ළඟ තියා හිතේ තරහක් නැතියා ළඟින් ළඟ එන වසන්තය වෙත යන්න හිම කවුළුව වසා සීත හිම මත වතාවක් නිම වුණා පෙම් කතාවක් වරුත
ඇයට සම්පත්ගේ යාළුවෙක්ගෙන් දැනගන්න හම්බෙනවා සම්පත්ගේ පියාගේ තිබ්බ දැඩි බලපෑම හින්දා සම්පත්ට රට යන්න සිදු වුණා කියලා. ඒ හින්දාම ඇය හිත හදාගන්න උත්සාහ කරනවා. සම්පත්ගේ අව්‍යාජ ආදරෙත් හිතේ තියාගෙන ඇයගේ අරමුණු වලට යන්න හිත හදාගන්නවා. මොකද මෙච්චර කාලයක් ජීවිතේ ඉස්සරහට ඇවිල්ලා ඇගේ ඒ යන ගමන නතර කරගත්තොත් ඒකේ දුක ඇගේ අම්මට දෙන්න හින්දාම අම්මා ගැන හිතලම ඇයි ජීවිතේ ප්‍රශ්නත් එක්ක ගලාගෙන යන්න උත්සාහ කරනවා. ඇය අද පාසලක සංගීත උගන්වන ගුරුවරියක්. ඒ වගේම ඒ ලෙවල් ක්ලාස් වලට සංගීත ක්ලාස් කරන ටියුෂන් ගුරුවරියක්. මේ සියල්ල ලැබුණේ ඇගේ උත්සාහය හින්දා. ඒ වගේම ජීවිතේ ආපු ගමන් මඟ දිහා පිටිපස්සට හැරිලා බැලුවොත් ඇගේ ජීවිතේ ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. කෙනෙක් අපි වෙනුවෙන් පාවිච්චි කරන හිත රිදෙන වචනවල ප්‍රතිඵල දෙකක් තියෙනවා. එකක් තමයි ඒ වචන අහලා අපිට මෙරි මෙරි ඉපදෙන්න පුළුවන්. ඒ වචන හින්දා අපේ ජීවිතේ වට ගන්න පුළුවන්. නැත්තම් අපේ ජීවිතේ කාලකන්ණි කරගන්න පුළුවන්. අනිත් එක තමයි ඒ වචන අපේ ජීවිතේට අවියක් කරගෙන ඒ වචන අපේ ජීවිතවල හැරවුම් ලක්ෂ්‍ය කරගන්න පුළුවන්. අපේ ජීවිතය දිනන්න මාවතක් හොයන්න පුළුවන්. අපි හිතන දේවල් ඒ විදිහටම වෙනවනම් අපි ආදරය කරන හැමදේම අපිට ලැබෙනවනම් කිසි කෙනෙක්ගේ ඇස්වල කඳුළු තියෙන එකක් නැහැ. එහෙම වුණා නම් කඳුළු වලට මේ තරම් වටිනාකමක් ලැබෙන එකකුත් නැහැ. සමහර වෙලාවට අපේ ඇස්වලට පුංචි හිනාවක් තියලා දෛවය අපෙන් ගොඩක් දේවල් උදුර ගන්නවා. ඒ වෙලාවට හිතේ මුළු ජීවිත කාලෙම අඬන්න. හැබැයි ඔයාගේ ඇස් වලින් වැටෙන මේ කඳුළු වලට පවා වටිනාකමක් දෙන්න පුළුවන් ජීවිතයක් ඔයා අත් කරගත්තොත් අන්න එදාට දැනෙයි ඒ වැඩක් නැති දේවල් වලට හලව කඳුළු අපරාධ කියලා. ඒ තීරණ දෙකෙන් ඔබ තෝරගන්නේ මොකක්ද කියන එක තීරණය කරන්න ඕනේ ඔබ.